And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල මාවනැල්ලේ ගල් කොරියෙන් පුපුරණ ද්‍රව්‍ය සොරාගත් කල්ලිය කොටුවෙයි. ගල්ලැල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය කොවිඩ් ආසාදිතයින් තවමත් අතුරුදන්. සැකකරුවන්ගේ ඡායාරූපත් නිකුත් කෙරේ. අදත් කොවිඩ් ආසාදිතයින් 502 දෙනෙක්. පෑලියගොඩ නව මැනින් තොග වෙළඳපොලේ ආසාදිතයින් 7 දෙනෙක්. ගාල්ලු මුවදොර තවත් 9 දෙනෙකුට කොවිඩ්. සේනා දළඹු හානිය ගැන ඇමතිගේ තක්සේරුව. සමස්ත වගාවේ හානිය බැලුවොත් 5%කට ආසන්න ප්‍රමාණයක් වගේ තමයි තීරණය. බාල සැනිටයිසර් වලට ඖෂධ නියාමන අධිකාරියෙන් වැටක්. අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් 70 සිට 80 දක්වා රේන්ජ් එකක් දෙනවා. ඉතයිල් ඇල්කොහොල් 75 සිට 85 දක්වා. ඕනෑම හෑන්ඩ් සැනිටයිසර් බෝතලයක මේ සාන්ද්‍රණය තිබිය යුතු වෙනවා. ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 5 දෙනෙකුට දකුණු අප්‍රිකානු දෙවෙනි ටෙස්ට් තරඟය අහිමි වෙයි. මාවනැල්ල හිඟුල මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල්කොරියකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොරාගත් බව කියන සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් විසින් සොරාගත් පුපුරණ ද්‍රව්‍ය තොගයද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ. මාවනැල්ල හිඟුල මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල්කොරියකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වුණේ පසුගිය 22 වෙනිදායි. ඒ සම්බන්ධයෙන් එම ගල්කොරියේ හිමිකරු විසින් මාවනැල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත පොලිස් විමර්ශන ආරම්භ වුණා. අනතුරුව පොලිස්පතිවරයාගේ නියෝග මත මේ සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබුවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කොරියේ සේවකයෙකු අත්අඩංගුවට ගත්තා. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සොරකම් කළ බව පැවසෙන පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. එහිදී තවත් සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. පේරාදෙණිය ප්‍රදේශයේ තලවත්ත ප්‍රදේශයේ තිබී මේ සොරා ගන්නා ලද සියලුම පුපුරණ ද්‍රව්‍ය ගල් කොරියෙන් සොරා ගන්නා ලද ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඇමෝනියම් නයිට්‍රේට්, ඒ වගේම වෝටර් ජෙල්, සේවා නූල්, ඩෙටනේටර්ස්, බීම් මේ සියල්ල මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර නැමැති අයෙක් ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු ප්‍රධාන සැකකරු හැටියට හඳුනාගෙන තියෙනවා. ඒ වගේම අද දිනේදී තවත් සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පිළිමතලාව ගණේගොඩ ප්‍රදේශයේ පදිංචි සුගත් ගිම්හාන නැමැති වයස අවුරුදු 21ක පුද්ගලයෙක්, පේරාදෙණිය බෝයගම ප්‍රදේශයේ පදිංචි සුගත් වීරසිංහ නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක්, ඒ වගේම පේරාදෙණිය තලවත්ත පාර ප්‍රදේශයේ පදිංචි තුෂාන් පින්නගොල්ල නැමැති 49 හැවිරිදි පුද්ගලයෙක්. කෙසේ වෙතත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සිදුවීම අන්තවාදී හෝ ත්‍රස්තවාදී ප්‍රතිඵලයක් නොවන බවයි. පළමු සැකකරු සරත් බණ්ඩාර විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය සහ අනිකුත් මෙවලන් සොරකම් කිරීමෙන් පසුව අදාළ පුද්ගලයන් තිදෙනා වෙත ලබා දී තිබෙනවා. ඔවුන් යම් ආකාරයකට මෙම ගල් කොරි කර්මාන්තයේ නිරත වන අයවලුන් බවයි වාර්තා වෙන්නේ. මේ සිද්ධියට කිසිම ආකාරයක අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවල එම නැත්නම් එවැනි සංවිධානවල කිසිම සබඳතාවයක් නොමැති බවට අනාවරණය වී තිබෙනවා. ගත වූ වසරේ අවසන් දින 14 තුල මන්නාරම දිස්ත්‍රික්කයේ හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලින් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවලින්ද එම කාලය තුල වෛරසය ආසාදනය වූවන් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. මේ අතර අදත් මෙරටින් COVID-19 ආසාදනය වූ රෝගීන් 502 දෙනෙක් හඳුනාගත්තා. පසුගිය 30 වෙනිදායින් අවසන් වූ දින 14 තුළ රෝගීන් වාර්තා වීම පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් නිකුත් කළ වාර්තාවට අනුව මන්නාරම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික්කවලින් ආසාදිතින් වාර්තා වී තිබෙනවා. එම වාර්තාවට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය හැර සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලින් ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලින් සහ කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට හැර සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලින් රෝගීන් වාර්තා වුණා. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
නිලධාරී කොට්ටාශ 27න් එම කාලය තුළ රෝගීන් වාර්තා නොවී තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 9ක පමණයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව, කරුවලගස්වැව සහ මහවැව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය හැර සෙසු කොට්ටාශ වලින්ද මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර, හසලක සහ උඩුදුම්බර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය හැර සෙසු සියලු කොට්ටාශ වලින්ද ආසාදිතයින් වාර්තා වී තිබූ බව වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ වලින්ද එම දින 14 තුලදී ආසාදිතයින් වාර්තා වී තිබුණා. මේ අතර ඊයේ දිනේදීත් COVID-19 ආසාදිතයින් 557 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර ඔවුන්ගෙන් 192 දෙනෙකුම හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 61 දෙනෙකුත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකුත්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකුත් හඳුනාගත්තා. කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර අනෙකුත් බාහිර ප්‍රදේශවල රෝගීන් වාර්තා වෙනවා, අනුපකුරු වර්ධනය වෙමින් තියෙනවා සහ රට තුළ අවදානම් තත්ත්වයක් කොළඹින් බැහැර නිර්මාණය වෙමින් තියෙනවා කියන එක නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර කළුතර, ඒ වගේම බේරුවල, ඊට අමතරව මොනරාගල වැනි ප්‍රදේශ, ඒ වගේම නැගෙනහිර පළාතේ කාතන්කුඩි, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි ප්‍රදේශ, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල වැනි ප්‍රදේශවල අනුපකුරු වර්ධනය වෙමින් යම් අවදානම් තත්ත්වයකට තල්ලු වෙමින් තියෙනවා. ඒ නිසා මහජනතාවට කියන්න තියෙන විශේෂයෙන්ම ඉදිරියේදී වර්ධනය විය හැකි අවදානම් තත්ත්වයක් තියෙන නිසා සෞඛ්‍ය උපදෙස් ඉතා දැඩිව පිළිපදින්න. මේ අතර COVID-19 ආසාදිත පුද්ගලයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ යග්ගස්මුල්ල ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන දෙකකට සංචාරන සීමා පැනවීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. ඒ අනුව යග්ගස්මුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාශයේ මුල්ලේගොඩ සහ යග්ගස්මුල්ල යන ගම්මානවලට අද පෙරවරුවේ සිට සංචාරන සීමා පනවා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේ මංගල උත්සවයක් පවත්වා තිබූ අතර ඊට සහභාගී වූ 17 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පයාගල පොතුවල ප්‍රදේශයේ පැවති මංගලෝත්සවයකට සහභාගී වූ පිරිසක් අතරින් තවත් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම විවාහ මංගලෝත්සවයට සහභාගී වූවන් අතරින් මීට පෙරද ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත්තා. මේ අතර දැනට හුදකලා කර තිබෙන බෙන්තර තුන්දුව ප්‍රදේශයෙන්ද තවත් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගත් අතර එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔවුන්ගේ නිවෙස් තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්ද තවත් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතර පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක 5 දෙනෙකුද වෙනවා. මේ අතර පෑලියගොඩ නව මැනින් වෙළඳ පොලේ කරන ලද හමු PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් 7 දෙනාගෙන් ආසාදිතයින් 6 දෙනෙකුම එම වෙළඳ මධ්‍යස්ථානයේ සේවකයින් අතරින් හඳුනාගෙන තිබූ අතර අනෙක් ආසාදිතයා හඳුනා ගැනුනේ එළවලු මිලදී ගැනීම සඳහා එම වෙළඳසැලට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් අතරයි. විශේෂයෙන්ම බස්නාහිර පළාත ආශ්‍රිතව මහා පරිමාණයේ මාළු වෙළඳාම් කරන ස්ථාන 581ක් තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ආශ්‍රිතව සිටින සේවකයින්ටයි මේ පරීක්ෂණ සිදු කරන්නේ. මේ වන විට 157 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා. ඊයේ දිනේත් පෙරේදා දිනේත් මේ සියලු පරීක්ෂා මගින් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. බස්නාහිර පළාත තුල පිහිටි මත්ස්‍ය වෙළඳාම් කරන ස්ථාන, එළවලු වෙළඳාම් කරන ස්ථාන, විවිධ තොග වෙළඳ ස්ථාන, පොළ මේ ස්ථානවල නිරන්තරයෙන් ඉදිරියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ආසාදිතයින් හමුවීමත් සමග බොරැල්ල තැපැල් කාර්යාලයේද තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. කොළඹ ගාලු මූදුර පිටියේදීත් අදත් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරුණා. ඇතැම් පුද්ගලයන් එම පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වුණා. අද දිනේදී පරීක්ෂණ 250ක් සිදු කරන අතර එහිදී ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගත්තා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මතුවෙමින් පවතින අවදානම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අවධානය යොමු වුණේ අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ඇතුළු කර්මාන්ත කිහිපයක සේවයේ නියුත් පිරිස් අවට ප්‍රදේශවල නවාතන්ගෙන සිටීම සහ එම සේවකීන් සෞඛ්‍ය ආරක්ෂිතව රඳවා තබා ගැනීමට වැඩපිළිවෙලක් නොමැතිකම හේතුවෙන් මෙම අවධානම වර්ධනය වෙමින් පවතින බවයි. අරහේ PCR කරලා ලෙඩා බව තහවුරු වෙලා තියෙද්දිත් සමහර අය ගෙදරට එවනවා බස් එකේ. BOI චාමනුත් කියලා කියන ඒගොල්ලෝ එහෙම කරනවා කියලා. හැබැයි එහෙම කරන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ ඔක්කොම PCR කරලා ගම්බට ඇවිල්ලා ඊපස්සේ දැන් හොරපාරේ මේගොල්ලෝ ගමේ මිනිස්සුත් එක්ක අරන් යනවා බස් වලින් අවිස්සාවෙල්ලට. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ අතර COVID-19 ආසාදනීය වූ පුද්ගලයන් 13 දෙනෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අදත් හඳුනාගෙන තිබෙනවා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය ආසාදිතයින් සොයා තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පෙරේදා අලුයම ආසාදිතයින් 5 දෙනෙකු එම රෝහලෙන් පලා ගිය අතර එක් ආසාදිතයෙක් මාදම්පේ ප්‍රදේශයෙන් සොයාගත්තා. සෙසු ආසාදිතයින් වන බුද්ධික විමලරත්න, හරිත කැලුම්, නිමල් වසන්ත සහ සුමිත් පුෂ්ප කුමාර යන පුද්ගලයන් උහුමීය
වෙන්නප්පුව, වයික්කාල සහ මාරවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ කොරෝනා පැතිරී යාම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වග කියන්නට ඕන. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන් කරන්නේ කොරෝනා රෝගය වැළඳ වෙසනහම ඒ වැළඳිච්ච රෝගියා හොයලා ඒකට ප්‍රතිකාර කරනවා විනා රෝග නිවාරණ පැත්තකට බලන්නේ නැහැ. කනගාටුවෙන් අර කියන්න සිද්ධ වෙලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයක් අද තිබෙනවද? නාමික බෝඩ් එකක් තියෙනවා. මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ විදිහ පිරිහෙන්න අරින්න එපා. මේ අතර සංචාරක නියම ව්‍යාපෘතියක් යටතේ පසුගිය 28 වනදා සහ 29 වනදා මෙරටට පැමිණි යුක්‍රේන ජාතිකයින්ගෙන් 102 දෙනෙකු අද යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වුණා. එලෙස පැමිණි ඇතම් සංචාරකයින් මුවාවරණ හෝ පැළඳ නොසිටි අතර ඒ පිළිබඳව එම සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. අපේ ලංකාවේ සංචාරක ඉන්න පැත්තට මේ ජිප්ස් යන්නේ නැහැ. මේ ජිප්ස් යන පැත්තට ලංකාවේ සංචාරක එන්න බෑ. ඒක තහනම් කරලා තියෙන්නේ. මාස් නැතුව අර හිටියේ දෙතුන් දෙනෙක් හිටියේ එකට ෆැමිලි එකක්. ඒ ජිප් එක ෆැමිලි එකක් විතර දාලා තියෙන්නේ. මෙලෙස පැමිණෙන සංචාරකයින්ට තෝරාගත් ස්ථාන කිහිපයක පමණක් සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බවත්, ඔවුන් මෙරට පුද්ගලයන් සමග සම්බන්ධ වීමක් නොමැති බවත් වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ විශේෂ ක්‍රමවේදයක් යටතේ ඔවුන් සංචාරය සඳහා එක් කිරීමට පියවර ගන්නා බවයි. පසුගිය 28 සහ 29 මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණි මෙම සංචාරකයින්ගෙන් 6 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගත් නමුත් පසුව කරන ලද පරීක්ෂණ වලින් ඔවුන්ගෙන් එක් අයෙකුට වෛරසය ආසාදනය වී නැති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් කණ්ඩායමක් අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ 173 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස පැමිණි බවයි. කොවිඩ් ආසාදිත වී මිය යන පුද්ගලයන් මුහුමදාන කිරීමේ වරදක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ විද්‍යාත්මකව සලකා බැලූ පසු අදාළ තීරණයට එළඹිය හැකි බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ කොවිඩ් ආසාදිත මෘතදේහ ශ්‍රී ලංකාව තුළ භූමදානය කිරීම සම්බන්ධයෙන් තම සංගමය විශේෂ විශ්ලේෂණයක් කළ බවයි. ඒ අනුව එළඹි තීන්දුව තීරණ කිහිපයක්ද ඔවුන් සකස් කළ වාර්තාවට අන්තර්ගත කර තිබෙනවා. එහි දක්වා තිබෙන්නේ කොවිඩ් ශ්වසනාශ්‍රිත රෝගයක් වන අතර ආමාශය හෝ ආන්ත්‍රික ද්වාර ඇතුළු වෙනත් මාර්ග හරහා ආසාදනය වන රෝගයක් බවට හෙළි වී නොමැති බවයි. එමෙන්ම වෛරසයට වර්ධනය විය හැකි ජීවසෛල මත පමණක් වන අතර මලසිරුරක එය සැලකිය යුතු කාලයක් පැවතිය නොහැකි බවද එහි සඳහන්. ඒ අනුව මලසිරුර වලින් වෛරසය ව්‍යාප්ත වන බව නිශ්චිතව පැවසිය නොහැකි බවත් එහි දැක්වෙනවා. එමෙන්ම මලසිරුර භූමදානය කළ පසු සිදුවන ජල දූෂණයට වඩා ආසාදිතයෙකුගේ බහිශ්‍රාව්‍ය ද්‍රව්‍ය මගින් සිදුවන ජල දූෂණය ඉහළ බවත් අදාළ නිරීක්ෂණ වලින් දක්වා තිබෙනවා. ඊට අමතරව ජලය මගින් බෝවන රෝගයක් වන කොලරා වාදිය වැළඳී මියගිය රෝගීන්ද භූමදානය කරන බවත් අදාළ වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඩෙන්මාර්කයේ භූමදානය කළ මුගටියන් නැවත ගොඩ ගැනීම සම්බන්ධයෙන් වන වාර්තා පිළිබඳව සිය මතය පළ කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ එම මුගටියන් නැවත වෙනත් ස්ථානවල වළදැමුවේ කොරෝනා වෛරසය හේතුවෙන් නොවන බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මලසිරුර භූමදානයට අවසර දීමේ ගැටලුවක් නොමැති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. තත්වෙන් බාල අත්පිරිසිදු කාරක දියර දිවෙන පුරා අලෙවි වන බව හෙළිවීමත් සමග මින් ඉදිරියට අලෙවි කරන සියලු අත්සෝදන දියර ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කරනු ලැබුවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 31 වෙනිදා නිකුත් කර ඇති මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අත්පිරිසිදු කාරක සනීපාරක්ෂක හෙවත් හෑන්ඩ් සැනිටයිසර් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු වනවා. එහි ලියාපදිංචිය නොමැතිව එළඹෙන පෙබරවාරි 1 වෙනිදා සිට අත්පිරිසිදු කාරක සනීපාරක්ෂක ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ තොග හෝ සිල්ලර වශයෙන් අලෙවි කිරීම තහනම්. දැනට අලෙවි කරන ඇතම් සැනිටයිසර් වර්ග පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා දක්වන්නේ මෙවැනි අදහසක්. මේවා නිසි ප්‍රමිතියකින් නෑ කියන එක ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. විශේෂයෙන් අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් තමයි භාවිතා කරන්නේ. 70 ඉඳලා 80 වෙනකන් ප්‍රතිශතයකින් අන්තර්ගත කරලා. නමුත් එහෙම අන්තර්ගත නොවුණු සැනිටයිසර් වර්ග රාශියක් මේ වෙද්දී වෙළඳපොලේ තියෙනවා. දැනට මේ වෙළඳපොලේ තියෙන වත් විස බීජ හරණය කර ගැනීම සඳහා භාවිතා කරන සැනිටයිසර් වර්ග ප්‍රමිතිගත කිරීම සහ මේවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම කියන එක ඉතාම වැදගත්. මේ පිළිබඳව ජනතාවද අදහස් පළ කළා. හැමතැනම තියෙන නුකුරන් අපි දැන් අවුච්චය ගන්නවා. අපි ළඟ තියෙන එක නම් ඉතින් අපි පාවිච්චි කරන එක කොහොම පොඩි කුප්පියක් තමයි ඒක පාවිච්චි කරන එක හොඳයි සාමාන්‍යයෙන්. කමිටියක් කියන නම් ඉච්චර මම බලන්නේ නැහැ. අතේ තියෙන විස බීජ යනවා කියලා මට ඒක දැනෙනවා. යවුවාම අතන දැනෙනවා ටිකක් සිසිල් වගේ දැන්. සමහර වෙලාවට නම් දැවිල්ලා කල්ලනවා. සමහර ඒවා කූල් වල තියෙන හොඳට.
සැබවින්ම මේ අලවියට තබා තිබෙන අත්පිරිසුදුකාරක සනීපාරක්ෂකවල තිබිය යුතු ගුණාංග මොනවාද? මේක මධ්‍යස්ථාර වර්ග දෙකකින් හදන්න පුළුවන්. එකක් තමයි අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල්. අනික එක ඊතයිල් ඇල්කොහොල්. එතකොට මේ අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් වල තියෙන ඕන ප්‍රමිතිය 70 සිට 80 දක්වා රේන්ජ් එකක් දෙනවා. ඊතයිල් ඇල්කොහොල් 75 සිට 85 දක්වා. ඕනෑම හෑන්ඩ් සැනිටයිසර් බෝතලයක අපි පරීක්ෂා කළොත් මේ සාන්ද්‍රණය තිබිය යුතු වෙනවා. ජනතාව තමන් මිලදී ගන්නා අත්පිරිසුදුකාරක සනීපාරක්ෂකවල ගුණාත්මක භාවය හඳුනාගන්නේ කෙසේද? පාරිභෝගිකයන් හැටියට ඔබලාට මේකේ කොච්චරක්ද තියෙන්නේ කියලා එකපාරට දැනගන්න විදිහක් නැහැ මේ ලේබල් එකට අමතරව. ඉතින් ඕනෑම සැකසහිත අවස්ථාවක අපේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කරලා තියෙන්නේ මොන නිෂ්පාදනයේද කියලා. මේ අතර නිසි ප්‍රමිතියට නොමැති සැනිටයිසර් අලෙවිකරණ ස්ථාන වැටලීම පෙබරවාරි 1 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ගත වූ පැය 24ක කාලය තුල රියානුතුරු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් සිව්වන ස්ථානයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ හදිසි අනතුරු වලින්. වයස අවුරුදු 15ත් 44ත් වයස් සීමාව තුල සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වන්නේද රියානතුරු බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. දත්ත අනාවරණයන්ට අදාළව පසුගිය වසර 35 තුල මෙරට මහමග සිදු වූ අනතුරු වලින් මිනිස් ජීවිත 40000ක් පමණ රටට අහිමි වී ඇති බව මාර්ග අනතුරු වලට අදාළ වාර්තාවල සඳහන්. 2018 වසරේදී මෙරට තුල සිදු වූ රියානතුරු වලින් මිනිස් ජීවිත 3151ක් අපට අහිමි වුණා. 2019 වසරේදී 3000කට ආසන්න ප්‍රමාණයක් ජීවිතයට සමුදුන්නා. 2020 පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අවසන් වූ විට රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 1900ක්. එය පෙර වසරවලට සාපේක්ෂව අඩු වූයේ කොරෝනා සමයේ රථවාහන ධාවනය අඩු වූ නිසයි. මෙරට රියානුතුරු වලින් බහුලවම යතුරු පැදිකරුවන් මිය යනවා. යතුරු පැදිකරුවන්ට පසු දෙවෙනි තැන ගන්නේ පදිකයින්. මෙලෙස රියානුතුරු දිනපතා වැඩිවීමට හේතු වන්නේ අනාරක්ෂිත රිය පැදවීම, අධික වේගය, බීමතින් රිය පැදවීම, මාර්ග නීති පිළි නොපැදීම හා අධික පීඩාවාදී කරුණුයි. කොටගල දෙමළ විද්‍යාලය අසල අධික වේගෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටී පදික මාරුව මතින් පාරමාරු වෙමින් සිටි පාසල් දැරියක් ඊයේ අනතුරට ලක් වුණා. හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්කොයවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු තුවාල ලැබුවා. අදාළුවෙම දඹුල්ල ගලේවල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය අසල නවතා තිබූ ටිපර් රථ 3ක ගැටී සිදු වූ අනතුරින් පුද්ගලින් තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිළියන්දල කැස්බෑව 14 කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදිකරු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මේ අතර 2021 නව වසර උදා වී පැය 24ක් ගත වන විට මෙරට තුල සිදු වූ රියානතුරු වලින් මේ වන විට පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 කාලයේ තමයි වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාවක් මේ දින 12කට ආසන්න කාලයකදී අත්අඩංගුවට ගත්තේ. එම සංඛ්‍යාව 253ක් වෙනවා බීමත් රියදුරන්. ඒ වගේම 20 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1824ක් පමණ වෙනවා. ඒ වගේම මෙම කාලය තුල මාරක රියානතුරු වලින් 65 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. එමෙන්ම අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 12 දෙනෙක් මාරක රියානතුරු වලින් මිය ගොස් තිබෙනවා. ඒ අනුව මේ දින 10කට ආසන්න කාල පරිච්ඡේදයේ වැඩිම ගණනක් මිය ගිය අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල 2010 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව 2020 වසරේ ඡන්ද නාමලේඛනයට ඇතුළත් පැති ඡන්දදායක සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් සිදු විය හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් ඡන්ද නාමලේඛනයේ නම නොමැති කිසිවෙකුටත් එම වසරට අදාළ කිසිදු ඡන්ද විමසීමකදී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ. ඡන්ද හිමි නාමලේඛනය සෑම වසරකම යාවත් කාලීන කරනවා. මැතිවරණ කොමිසම මගින් පවත්වන මැතිවරණ සඳහා පුද්ගලයන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව හිමිවන්නේ එම ඡන්ද නාමලේඛනයට අනුවයි. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ ඇඳුරු නීතිය පැනවීම ආදී කරුණු නිසා නව ඡන්ද නාමලේඛනය සැකසීමේ කටයුතු අඩාල වුණා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම අභියෝග මැද වුවත් සිය කාර්යාලයේ ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු සිදු කළ බවයි.
ඒ අනුව කොළඹ ගම්පාසා කළුතර හැර සෙසු දිස්ත්‍රික්කවල ඡන්දදායකයන්ට මැතිවරණ කොමිසම අමතා තම නම 2020 ඡන්ද හිමියන්ගේ ලයිස්තුවට ඇතුළත්ව ඇද්දැයි දැනගත හැකියි. කොළඹ ගම්පාසා කළුතර ඡන්දදායකයන්ට ලබන 5 වෙනිදායින් පසුව සිය නම ඡන්ද හිමියන්ගේ ලේඛනයේ සඳහන් දැයි සොයා බැලිය හැකි වනවා. මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ පැවති විවිධ ගැටලු නිසා මෙවර ඡන්දදායකයන් ලියාපදිංචි වීම කැපී පෙනෙන ලෙස පහළ යා හැකි බවයි. ඒ අනුව 2020 සඳහා ඡන්ද ලැයිස්තුවට නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූ අයට යම් සහනයක් සැලසීම පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් වාර්තා වනවා. මේ අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළ ගැසට් නිවේදනය මේ මාස අවසානයට පෙර නිකුත් කෙරෙනවා. කෙසේ වෙතත් මැතිවරණ නීතියට අනුව ඉකුත් වසරේ ලියාපදිංචියට අයදුම් කර ප්‍රතික්ෂේප වූ පක්ෂවලට මෙවර අයදුම් කිරීමට අවසර හිමි වන්නේ නැහැ. ගියවර ලියාපදිංචියට දේශපාලන පක්ෂ 135ක් අයදුම් කළ අතර ඉන් අවසර හිමි වූයේ පක්ෂ 6කට පමණි. ඒ අනුව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචියට අවසර ඉල්ලූ සංවිධාන 129කට මෙවර නැවත ලියාපදිංචියට අවසර හිමි නොවන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ. අපි දැන් සූදානම් තාත් දේශීය පුවත් කිහිපයක් ඔබ වෙත ගෙනෙන්න. අපේ රටේ මාර්ග සංවර්ධන ක්‍රියාවලිය තුළ අති දැවැන්ත ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකාවේ පළමු අධිතාක්ෂණික කේබල් මත ඉදිවන පාලම වන නව කැලණි පාලමේ ඉදිකිරීම මේ වන විට අවසන් අදිරයට පැමිණ තිබෙනවා. තාක්ෂණයේ විප්ලවය සමගින් නව කැලණි පාලම ඉදිවන හැටි සොයා අපි මෙලෙස සොයා බැලුවා. පහුගිය කාලය පුරාවටම පෑලිය ගොඩින් කැලණි ගඟ මතින් යන ඔබට හිතේ ලොකු අමුත්තක් අපූර්වත්වයක් ඇති වෙන්නට ඇති මේ ගඟ උඩින් කොහොමද කණුවක් නැතුව පාලමක් ඉදි වෙන්නේ කියලා. ගඟේ යූරු දෙකේ උසට කණු 4ක් හදලා තියෙනවා. ඔය කණු වල ඉඳලා ඊටර 4මාරක් දිග කොටස් තමයි හදන්නේ. ඒවා හදන්න යොදාගන්නේ ෆෝම් ට්‍රැවලර් කියලා ෆෝම් වර්ක් සිස්ටම් එකක්. එතකොට මේ ෆෝම් ට්‍රැවලර් එකෙන් සෙග්මන්ට් එක කොන්ක්‍රීට් කරනවා. ඒක අල්ල ගන්නවා අර කම්බියට. අල්ලගත්තට පස්සේ ෆෝම් ට්‍රැවලර් එක ඊළඟ කෑල්ලට ඉස්සරහට මූව් වෙනවා. දෙපැත්තට මෙහෙම හදාගෙන යන ඔය කණු දෙකේ ඉඳලා අර ෆෝම් ට්‍රැවලර් එක ඉස්සරහට යනවා කම්බි වලින් අල්ල ගන්නවා දිගටම. කණුවක් නැතුව ගඟකට උඩින් කොන්ක්‍රීට් පාලමක් හැදෙන එක හිතන්න අමාරුයි. මේ කොන්ක්‍රීට් එක වටේට එන්න එපයි මොකක් හරි සිස්ටම් එකක් මේක රඳවා තියාගන්න. ඔයගොල්ලෝ මගතොඩේදී එනකොට දකින්න අර රතු පාට යකඩ කොටස ඒක තමයි කොන්ක්‍රීට් එකේ සපෝට් එක විදියට හැම නිතරම තියෙන්නේ. ඊට පස්සේ අර හයිවෙත් එක ඇල්ල කම්බි වලින් අල්ලලා තියාගන්න. පැත්තට ඒතකොට හදන එකට කම්බි යොදනවා. මේ විදියට හදපු පාලමේ අවසන් කොටසට දැන් ළඟා වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැදීගෙන ඇවිල්ලා අන්තිමට මැද්දේදී ඉතුරු වෙනවා පොඩි කොටසක් ජොයින් කරනවා කොන්ක්‍රීට් වලින්. මුළු ලෝකයේම පාලම් ඉදිවන ඒ විද්‍යාත්මක ක්‍රමවේදය අලුත් ඉසව්වකට ගෙන යන්නට ජපානය සමත් වුණා. ඒ විද්‍යාත්මක ක්‍රමය හොයාගත්තු ඒ ඉදිකිරීම් ක්‍රමය හොයාගත්තු සමාගම තමයි මේ පාලමේ ඉදිකිරීම් කටයුතු අපේ රට තුලත් සිදු කරන්නේ. සාමාන්‍යයෙන් පාලමක් සියවසකට වගේ තමයි ඩිසයින් කරන්නේ. නියමිත මේන්ටේනන්ස් කියලා අපි කියන්නේ. ඒවැය ගියොතින් ඊටත් එහා කාලයක් වුණත් පාලම රඳා පවත්වා ගන්න පුළුවන්. කැලණි ගඟ උඩින් පෑලිය ගොඩින් ඉදිවන මේ පාලමේ වැඩ කටයුතු මේ අවුරුද්දේ ජූලි මාසයේ වන විට අවසන් කිරීමට නියමිතයි. අපේ රටේ මාර්ග සංවර්ධන ඉතිහාසයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් අලුත් පිම්මක් තබන මේ පාලම මතින් ගමන් කිරීමේ අවස්ථාව එළඹෙන ජූලි මාසයේ සිට ඔබටත් උදා වෙනවා. ජනතාව විසින් බැහැර කරනු ලබන කුණු කෑමට පුරුදු වූ අලින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම දකින්නට පුළුවන්. මෙසේ කුණු කන අලින් නිසා අනුරාධපුර විලච්චිය මාර්ගයේ තුනේ කනුව අවට ප්‍රදේශයේ ජනතාව ගැටලු රසකට මුහුණ පා සිටිනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකම එළවලු ඇතුළු ඉවත දමන අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට වනාලින් පුරුදු වී සිටිනවා. මෙම අපද්‍රව්‍ය සමග ප්ලාස්ටික් පොලිතීන් ආහාරයට ගැනීම නිසා බොහෝ විට මෙම අලින් මිය යනවා. මෙසේ අලින් කුණුකෑමට පුරුදු වී සිටින විලච්චිය තුනේ කනුව ප්‍රදේශයට එන අලින් අවට ඇති නිවාසවලට හා වගාවන්ටද හානි කිරීම නිසා ඒ අවට ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඊට විරෝධය පළ කරමින් ඊයේ මාර්ගය හරස් කර ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයකද නිරත වුණා. අනිවාර්යෙන් ගෙවල් වල පිළ කන කානෙත් එක ගස් වල ලාඹ කනවා. අවසානයේ පොලිසිය හා අනුරාධපුර වනජීවී නිලධාරීන් පැමිණ ගැටලුවට ඉක්මන් විසඳුම් ලබා දෙන බව පැවසීමෙන් අනතුරුව ජනතාව විසිර ගියා. නගර සභා බලධාරීන් පවසන්නේ කුණුවලට පස් දමා වසා දමන බවයි. අද අපිට ඒක වහගන්න බැරි වුණේ මේ මොකද අපි ඇවිල්ලා දානවත් එකම අලිය ඇවිල්ලා
මේ අතර දිඹුලාගල ගම්මාන කිහිපයකට ඊයේ රාත්‍රියේ හා අද අලුයම් කාලයේ කඩාවැදුණු වනාලි රංචුවක් නිවාස 25කට පමණ හානි සිදු කර තිබෙනවා. මේ ගෙවන්න ගත්ත බඩු වලට කරලා තියෙන විනාශය. පුටුවකට සද්දයක් ඇහුණා. ඊට පස්සේ අපි නැගිටලා බලනකොට අලියයික පාරෙන් පිච්චිය කඩලා ඇඟ උඩ ඇඳ උඩ දැම්ම බාගේ. ටීවී දෙකක් ඉවරයි බඩු දැයින් ඉවර වෙලා මහත්තයෝ. වනාලින් නිසා පීඩා විඳින තවත් පිරිසක් පිළිබඳව සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. වනාලින්ගේ කඩාවැදීම නිසා මේ ජනතාව රාත්‍රිය ගෙවා දමන්නේ නිදි වර්ෂිතපයි. කරන්ට තියෙන වදින්න බෑ මේ කාලා මිනිසුන්ට කරන අපරාධ. බොහෝ දරු පවුල් තම ජීවිත බේරා ගැනීමේ අරමුණින් රාත්‍රිය ගත කරන්නේ ගස් උඩයි. අලිවැට ළඟ දැන් රකින්නවා ටික දෙනේ. ගමේ ටිකක් රකින්නවා. ගොවිතැනක් බතක් කරගෙන කන්න විදිහක් නැහැ. මෙතරම් දුක් ගැහැට විඳින සූරියවැව ග්‍රාමයේ ජනතාව වනාලි තර්ජනයන්ගෙන් Taman මුදවා ගන්නේ කවදාදැයි බලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා. ඔබ නැවතත් ලයිව් ඇට් 8 සමගින්. අම්පාර කුඩුම්බිගල ප්‍රදේශයේ ගොවින්ට පහර දුන් බව කියන කොටියා සොයා අද දිනේ ප්‍රදේශයේ ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. කොටි පහර දීමේ සිද්ධියෙන් මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් පිරිසක් පසුගියදා පානම වනජීවී කාර්යාලයටද පහර දී තිබුණා. අම්පාර කුඩුම්බිගල අභයභූමිය අසල ස්ථානයකදී ඉකුත් බදාදා කොටියෙකු කළ පහර දීමකින් ගම්වැසියෙකු මිය ගියා. අනතුරුව කොටියා සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමකද නිරත වුණා. කිව්වනේ මහත්තයලාට මං ඇවිත් කකුල් දෙක ළඟට මගේ වාඩියට ඇවිත් බලන්න මම මල්ලිගේ වාඩියට ඇවිත් බලන්න ඔයි මම පොල් කටු වලින් වලම් කටු වලින් මේ පිඟන් කෝප්ප වලින් කොටියාගේ අඩි වහලා තියෙනවා. මේ අතර ඊයේ දිනේදීද කොටියාගේ ප්‍රහාරයට පුද්ගලයෙකු ලක් වී තිබෙනවා. මේ සිද්ධියත් සමග ප්‍රකෝප වූ පිරිසක් ඊයේ රාත්‍රියේ පානම වනජීවී කාර්යාලයට පහර දී තිබුණේ මෙලෙසින්. වනජීවී කාර්යාලයේ ජනේල් 7කට දැඩි අලාභ සිදු වී ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම තවත් අලාභ රාශියක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. පානම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම යතුරු පැදි දෙකක්, ත්‍රිරෝද රථයක් සහ පා පැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර අද දිනේ කොටියා සොයා යුද හමුදාව හා වනජීවී නිලධාරීන් එක්ව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මේ අතර කොටි ප්‍රහාරය පිළිබඳව වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් අතර අද සාකච්ඡාවක්ද පැවැත්වුණා. මේ අතර විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිකුත් වසරේ කඳුකර කොටින් ඇතුළු කොටින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මීට දින දෙකකට පෙර මාතලේ ප්‍රදේශයේ ජලාශයක තිබී කොටියෙකුගේ මලසිරුරක්ද හමු වුණා. මෙවැනි ගැටලු විසඳීම විද්‍යාත්මක සැලසුමකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ජනතාවට මෙන්ම වනසතුන්ටත් දැඩි හානියක් සිදුවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මේ කොටියාගේ පළමු පහර දීම දවසේ අදාළ පුද්ගලයන් බීමතින් සිටි බව තමයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ. දෙවෙනි පහර දීම අපි දකිනවා තරමක් නුහුරු පහර දීමක් සිද්ධ වෙලා තියෙන. ඉතින් මේ එක දිගට පහර දීම් දෙකකුත් ඒ වගේම මේ කොටියාමයයි කිව නොහැකි තවත් කොටියක බල්ලන් ඇදගෙන යාමක් සම්බන්ධෙනුත් පානම වාර්තා වෙනවා. මේ සිද්ධීන් දෙක අතර කිලෝමීටර් 17ක පමණ දුර සීමාවක් පවතින බව තමයි අපේ නිරීක්ෂණ සහ කරුණු සොයා බැලීම අනුව අපිට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මේ භූමිය කොටියන් සඳහා එහෙම නැත්නම් වනසතුන් සඳහා ගැසට් කරන ලද භූමිය තුල තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි අපි දකින මූලික දේ මේ කොටියා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ප්‍රථමයෙන් කවුද මේ කොටියා කියලා හඳුනාගත යුතුයි. මොකද මූලික වශයෙන් මේ ප්‍රදේශයේ කොටි 4 දෙනෙකු සිටින බව තමයි අපිට නිරීක්ෂණය සහ වෙනත් වාර්තා මගින් ලැබී තිබෙන තොරතුරු අනුව තීරණය කරන්න පුළුවන්. ස්වයංක්‍රීයව කවි කරන ලද කැමරා මගින් තමයි මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පසුව තමයි අපි මේ කොටියා සම්බන්ධයෙන් මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය කියලා අපිට නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් වෙන්නේ. මේ දිනවල රටේ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකා කිහිපයක් පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දැක්වූ අදහස් දැන් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න යනවා කියන මේ කාරණය සම්පූර්ණ වැරදි වැඩක්. පිළිබඳව පසුගියදා අභයාරාමේදී සම්මන්ත්‍රණයක් තිබුණා. අභයාරාමයෙන් පටන් ගන්න මේක නවත්තනොත් අපි කැමති වෙනවා රජයේ බලයටපත් උනේ කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ කියලා. පැහැදිලිවම කිව්වා අපි ආයෝජකයන්ට එන්න කියන ණය ලබා ගන්නේ නැහැ 51 අයිති තියාගෙන අපි අපේ ආර්ථිකය දියුණු කරමු. මට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ මොකද මම කියවනේ අපි outstanding members of parliament. කැමති මණ්ඩලයේ മന്ത്രിවරුන් දිහා බලපුවාම දවුණු ස්පන්දන කඩකිරලා කතා කරනවා. අපි දන්නේ මොකක්ද කියන එක. රටේ යම්කිසි ආයතනයකට 150කට වඩා අයිතිය රජයේ තබාගෙන තුරු 149 දක්වා දේශීය හෝ විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමේ වරදක් නැහැ. ඊයේ පෙරේද කොහෙන්ද සුද්ධ වගේක් ගෙනා සංචාරකයෝ දැනටම 6 දෙනෙකුට කොරෝනා හඳුනා ගැනීම කරපු ගමන්ම වෙනම අයිසොලේට් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන උපදෙස් අනුව ඒක කටයුතු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ යුක්‍රේනයේ ඉඳන් ලංකාවට ඇවිල්ලා තියෙන අවසානයේ බලනකොට නිරෝධානය වෙන්න තමයි සංචාරකයේ දෙන්න නෙමෙයි. ආණ්ඩුව බෝලයක් දීලා තිනවා ගගහ ඉන්න. ඒ තමයි
පුච්චනවද වලනවද? COVID-19 වසංගතය ඇති වෙලා තියෙන අය පිළිසිය යුතුයි කියන එක තමයි සෞඛ්‍ය අංශවල මතය. ඒක දේශපාලන මතයක් නෙමෙයි. මම හිතන්නේ මේකට වග කියන්නට ඕනේ අලි සබ්රි අධිකරණ ඇමතිවරයා. දැන් අපට වැදගත්ම සහ බලවත්ම මාතෘකාව වෙලා තියෙන්නේ මිය ගිය අයගේ දේහ නම්. එහෙමනම් ඉතින් අපි කවුරුත් මృత ශරීර වලට අදාළ චාරිත්‍ර ටික කරමු. සියල්ල ඉවරයි. දැන් බස්නාහිර පළාත් සභාවේ අති විශාල ගොඩනැගිල්ලක් අතර මුල්ලේ ඒකට ගත්ත පුටුවක් ඇයි පහුගිය කාලේ උද්ඝෝෂණයක් තිබුණේ පුටුවක් ලක්ෂ 6යි කියලා. සමහරු ඉතින් පළාත් සභාවට විරුද්ධයිනේ. ඒ අයගේ මතයයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නයයි වෙනමයි. දැන් උතුරේ පළාත් සභාව තියෙනවද නැහැ? නැගෙනහිර තියෙනවද නැහැ? රටේම නැහැ. දැන් නැtei කියලා රට වෙලා තියෙන සන්තෑසිය මොකක්ද? මේ බලාත්මක පළාත් සභාව අනිවාර්යයෙන්ම තියන්න ඕන. අපි කල් දැම්මේ නැහැ. කල් දාලා තිබ්බ එක නිවැරදි කරන්න උත්සාහ කරන එච්චරයි. පහුගිය ආණ්ඩුව කල් දැම්ම නම් එහෙනම් ඒ වැරද්ද නිවැරදි කරන්න තමයි අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තිබෙන්නේ. පළාත් සභාව වේවා පාර්ලිමේන්තුව වේවා ඒක රටට බරක් නම් ඒ ආයතන පවත්වාගෙන යන එකේ තේරුමක් නැහැ. හරිනේ. දැන් අපේ මේ ගාලු කොටුවේ කතන්දරේ යන්නේ ඔන්නෝම තමයි යන්නේ. දැන් ක්‍රීඩාපුවා. දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකුට අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පැවසුවේ ධනංජය ද සිල්වාට අමතරව දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර සහ කසුන් රාජිත අබාධයන් හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සඳහා එක් නොවන බවයි. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයේදී වනිදු හසරංග මුහුණ දුන් ආබාධය සුවාතට හැරමින් පැවතීම නිසා හෙට උදෑසන ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බවයි තේරීම් කමිටු සභාපතිවරයා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර හෙට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට බොහෝ දුරට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම වන්නේ නායක දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, විනෝද් බානුක, රිනෝෂන් ඩික්වැල්ල, දසුන් ශානක, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දුයි. තරගය ගැන කතා කරොත් හොඳම 11 අපිට නැහැ. නමුත් මම හිතනවා මට හොඳ නවකයෝ කීප දෙනෙක් එකතු වෙලා ඉන්න කණ්ඩායමට ඉතින් මම හිතන්නේ උන්ටත් හොඳ අවස්ථාවක් උන්ගේ දක්ෂතා පෙන්වන්න සංචිතය උන්ට ස්ථානයක් නිත්‍ය ස්ථානයක් හිමි කරගන්න පුළුවන් උන් දක්ෂතා දැක්තු ඒ වගේ මටත් හොඳ අවස්ථාවක්. මම කොහොමද මේ නව ක්‍රීඩකයන් එක්ක මේ තරගයට මුහුණ දෙන්නේ, කොහොමද ඔවුන් හසුරුවන්නේ කියන එක මට ගොඩක් උප අභියෝගයක්. ඉතින් මම කැමතියි ඒ අභියෝගය වාරගන්න. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ මාදිවල කිඹුලෑල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වමින් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ ලංකාවට ගෙනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. LPL තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ගත්තු ක්‍රියාදාමයක්. ඉතින් අපි මේ වෙනකොටත් සාකච්ඡා කරනවා එක පැත්තකින් ෆුට්බෝල්, කබඩි, රග, ඒ වගේම බීච් වොලිබෝල් සහ බීච් නෙට්බෝල් යන ක්‍රීඩා සහ වගේම මැරතන් සහ සයිකල් රේස්. එවැනි ආකාරයේ ජාත්‍යන්තර තලයේ තරගාවලි කිහිපයක් ලංකාවේ, ඒ වගේම සර්ෆින් නැෂනල් ඉන්ටර්නැෂනල් ලීග් එකත් ලංකාවට ගෙනල්ලා ඒ ජාතික ක්‍රීඩකයාට ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලබා ගන්න අවශ්‍ය පරිසර නිර්මාණය කරනවා. Live at 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.